හරි අපි මිලකට අවධානය යොමු කරමු කේස් ත්‍රී සම්බන්ධයෙන් තවත් ගැටලුවකට. ටියුට් එකේ ඉන්න පොතේ 19 වෙනි ගැටලුව. ටියුට් එකේ 19 වෙනි ගැටලුවට එන්න. right 19 වෙනි ගැටලුව පොඩ්ඩක් හොඳට කියවන්න. ජලීය ද්‍රාවණයක Na3PO4 Na2SO4 පමණක් අඩංගු වේ කියලා තියෙනවා. තවදුරටත් අවක්ෂේප වීම සිදු නොවන තෙක් මෙම ද්‍රාවණයට වැඩිපුර ජලීය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් මන්ථනය කරමින් එකතු කරන ලදී. මේ පරීක්ෂණයේදී ඉහත ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 100ක් සඳහා පහවැඩි කිරීම 10^3 මවුල ඝන ඩෙසිමීටර් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 200ක් එකතු කළ බව සොයා ගන්නා ලදී. ලැබෙන අවක්ෂේපයේ පෙර සෝදා වේලා ගත් විටෙහි බර 0.1435 ග්‍රෑම් විය. ලැබෙන පෙරණේ සල්ෆේට් වල සාන්ද්‍රණය හිම දීලා තියෙනවා. දැන් අපෙන් ප්‍රශ්න කීපයක් අහනවා පෙරණේ බේරියම් 2+ සාන්ද්‍රණය හිම කොහොමද ගන්නෙ කියලා. හරි right okay. අපි පොඩි රූප සරහනක් අඳගමු මුලින්ම. ජලීය ද්‍රාවණයක තියනවා කියලා කියන පොතේ Na3PO4 Na2SO4 කියලා දෙන්න තමයි ඉන්නවා කියලා කියන්නේ. එතකොට අපි ජලීය ද්‍රාවණයක් ඇඳගත්තොත් මේ තියෙන ජලීය ද්‍රාවණය මේක ඉන්නවා දෙන්නෙක් Na3 PO4 sodium phosphate ඉන්නවා කියලා කියනවා. ඊට අමතරව මේක තව ඉන්නවා කියලා ගන්න වෙනවා sodium sulfate Na2SO4 කියලා දෙන්න ඉන්නවා. හරි right. එතකොට මේ දෙන්න ඉන්නකොට පමණක් අඩංගු වෙන්නේ මේ දෙන්න විතරයි ඉන්නේ right. තවදුරටත් අවක්ෂේප වීම සිදු නොවන තෙක් මේ ද්‍රාවණයට වැඩිපුර ජලීය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් මන්ථනය කරමින් එකතු කරනවා. හරි මේකට එකතු කරනවා කියලා කියනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. හරි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් AQ කියලා කියමු. එතකොට මේකට එකතු කරලා තියෙන පොතේ ඝන සෙන්ටිමීටර් 100ක් ලෝමයේ ද්‍රාවණේ. ඒතර මේකට ඝන සෙන්ටිමීටර් 100යි. ඒතර එකතු කරලා තියෙන්නේ පහ වැඩි කිරීම 10^3. 5.0.10^3 මවුල ඝන ඩෙසිමීටර් සාන්ද්‍රණයකින් ඝන සෙන්ටිමීටර් 200ක්. තමයි එකතු කරලා තියෙන්නේ. හරි දැන් මේක එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? මෙහෙම එකතු කරාට පස්සේ දැන් අපිට පේනවා අවසන් ද්‍රාවණයේ පරිමාවණය. අවසන් ද්‍රාවණය අපි ගත්තොත් දැන් අවසන් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 300ක් වෙන්න ඕනේ. මොකද බේරියම් හයිඩ්‍රොක්සයිඩ්ගෙන් 200ක් එකතු කරලා 100ට නේ? ඒ කියන්නේ 300ක් වෙන්න ඕනේ අවසන් පරිමාව. එතකොට ඊට අමතරව මෙතන අවක්ෂේපයක් තියෙන්නත් ඕනේ. මොකද මේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම පස්සේ මෙතනින් අවක්ෂේප දෙකක් හැදෙන්න පුළුවන් නේ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන ෆොස්ෆේට් එක්ක අවක්ෂේප වෙන්න පුළුවන්. එතකොට මම මෙතන අවශ්‍ය අයනේ විතරක් ලියනම් බේරියම් 2+ මෙතන තියෙන ෆොස්ෆේට්. එතකොට මෙතන අවක්ෂේප වෙනවා බේරියම් ෆොස්ෆේට්. right? ඊට අමතරව මෙතන අපිට අවශ්‍ය වෙන සල්ෆේට් මෙතනින් බේරියම් 2+ ආවම එතකොට අවක්ෂේප වෙන්න පුළුවන් පුතේ බේරියම් sulfate. तो ये देखने අවක්ෂේප වෙන්න පුළුවන් නේ. ඔය දෙක තමයි අවක්ෂේප වෙනකන් එකතු කරනවා කියලා කියන්නේ. ඒතර මෙහෙම එකතු කරනකොට ඔයා තේරුම් ගන්න ඕන දේ මෙතන තව වැදගත් වචනයක් කියලා තියෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ? තවදුරටත් අවක්ෂේප වීම සිදු නොවන තෙක්. තවදුරටත් අවක්ෂේප වීම සිදු නොවන තෙක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අවක්ෂේප වෙලා ඉවරයි පුතේ right? ඒ කියන්නේ මෙතන අවක්ෂේප වෙලා ඉවරයි කියන එකනේ ඔක තේරුම. අවක්ෂේප වෙලා ඉවර වෙනකම්ම දාලා තව අවක්ෂේප වෙන්න බෑ. ඒක අවක්ෂේපෙ ගොඩ නැගිලා ඉවරයි. හරි? ତර අවක්ෂේපේ හැදලා ඉවරයි. ତර මේ තියෙන්නේ දැන් අවක්ෂේප. තර මෙතන තියෙනවා කියලා අපි ගමු බේරියම් ෆොස්ෆේට්. හරි බේරියම් ෆොස්ෆේට් නේ අවක්ෂේප වෙන්නේ. ඊට අමතරව බේරියම් සල්ෆේට් අවක්ෂේපයක් හැදෙන්න ඕන. BaSO4 මේ අවක්ෂේප දෙක එකතුව තමයි මෙතන තියෙන්නේ. දැන් බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙලා නම් පොතේ දැන් මෙතන අවක්ෂේපයක් ආවනම් ද්‍රාවණය සන්තෘප්තයි නේ. ඒක දැනගන්න එපා මොලේ. අවක්ෂේපය වෙලා කියන්නේ ද්‍රාවණය සන්තෘප්තයි. ඒතර ඒ කියන්නේ තවදුරටත් මේ ද්‍රාවණයට දැරිය හැකි උපරිම සාන්ද්‍රණයක් තියෙන්න බෑ. තියෙන පුළුවන් මැක්සිමම් සාන්ද්‍රණය මෙතන තියෙනවා. දැන් අවක්ෂේප වෙලා නැති. හරි අවක්ෂේප වෙලා කියන ද්‍රාවණය සන්තෘප්තයි. ඒතර මේ ද්‍රාවණයේ බේරියම් ෆොස්ෆේට් උත් ඉන්නවා, බේරියම් සල්ෆේට්ත් ඉන්නවා. ඒතර බේරියම් දෙන්නෙක් නැහැ හොදේ. දෙන්නටම බලපාන එකම බේරියම් කෙනෙක් තමයි ඉන්නේ.
ඒතර මේ බේරියම් ටික මෙතන ඉන්නවා. මේක පොදුයි. අපි මෙතන ගමු. මෙතන බේරියම් ෆොස්ෆේට් න බේරියම් 2+ ටිකක් ඉන්න පුළුවන් මෙතන. නේ? ඒතර මේකේ තව සල්ෆේට් ඉන්න පුළුවන්. ෆොස්ෆේට් ඉන්න පුළුවන්. මේ හැමෝම ඉන්නේ සමතුලිතයක. මොකද අවක්ෂේප වෙලා කියලා කිව්වම ද්‍රාවණය සන්තෘප්ත වෙලා කියන එක තේරුම් ගන්න. සන්තෘප්ත වෙලා කියන්නේ මේ ද්‍රාවණයේ තියෙන බල උපරිම සාන්ද්‍රණයට ඇවිල්ලා. වැඩිපුර තිබිච්ච සාන්ද්‍රණය ටික තමයි අවක්ෂේප වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න. රයිට්? හරි. දැන් ඔන්න වෙලා තියෙනවා. ඊට පස්සේ අවක්ෂේපයේ පෙරනවලු. රයිට්. දැන් අවක්ෂේපයේ පෙරලා අරගෙන තිනවා ෆිල්ටරේට් එක. මේ තියෙන්නේ අවක්ෂේපයේ පෙරනවා. අපි හිතමු මෙහෙම දාලා පෙරනවා කියලා. හරි. මෙන්න අවක්ෂේපයේ පෙරාගත්තට පස්සේ එතකොට මෙතනට දැන් අවක්ෂේපය එන්න ඕනේ. මේ අවක්ෂේපය මෙතන රැඳෙනවනේ. ඒතර මෙතන අවක්ෂේපය රැඳෙන්න ඕනේ. ඒතර මේ අවක්ෂේපය කවුද? බේරියම් ෆොස්ෆේට් ප්ලස් බේරියම් සල්ෆේට් කියන දෙන්නම ඉන්නවා. නේ? ඒතර දෙන්නම ඉන්නේ. ඒතර දෙන්නගේ එකතුව තමයි අපි ගන්න ඕනේ කීයද? අවක්ෂේපයේ එකතුව දීලා තිනවා 0.14335. 1.435 ග්‍රෑම් කියලා වෙන්න තියෙනවා. හරි අවක්ෂේපයේ බර ඕක කියලා දීලා තියෙනවා. ඊට අමතරව පෙරණියේ තියෙන සල්ෆේට් වල සාන්ද්‍රණය. කියන්නේ පොතේ මේ දැන් මේ පෙරණිය කියන්නේ ෆිල්ටර් රේට් එකනේ. අවක්ෂේපයේ රැඳිලා ඊටු ටික තමයි ද්‍රාවණයට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඒක තමයි පෙරණිය කියන්නේ. දැන් පෙරණියේ තියෙන සන්තෘප්ත ද්‍රාවණය. මොකද ද්‍රාවණය සන්තෘප්ත වෙලා තිබුණේ මෙතන නේ. එතකොට එහෙමනම් පෙරණිය කියන්නේ සන්තෘප්ත ද්‍රාවණයේ තියෙන සල්ෆේට් සාන්ද්‍රණය දීලා තියෙනවා. SO4 के सांद्रण्य 1.1 වැඩි කිරීම 10^7 මවුල ගණන ඩෙසිමීටර් කියලා දීලා තියෙනවා. හරි. ඔය ටික තමයි දැන් ඉතින් කතන්දරේ. හරිනේ. පොඩිම කතන්දරේ ලියා ගන්න එපා. ඔය ටික තමයි දැන් ඔය කතන්දරේ විතර දීලා තියෙන්නේ. හරිනේ. රයිට්. හරි. දැන් අපි පොඩ්ඩක් බලමු ඉතින් මේක හදන විදිය. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකක්ද කියලා බලන්න. මම දැනට මේක මකන්නම්. මේක පොඩක් ඇඳ ගන්න රූප සරහන මුලින්. රූප සරහන ඇඳ ගන්න. හරි මේක අපි රූප සරහනකින් යමු. අවක්ෂේප වෙන්නේ කවුද කියලා මම දැන් කිව්වා. මේක මුලින්ම ඇඳ ගන්නවා. හරි. රයිට්. දැන් බලමු අපි ගන්න. පෙරණියේ බේරියම් 2+ සාන්ද්‍රණය ගණනය කරන්න කියලා තමයි මුලින්ම කියන්නේ. මොලේ ප්‍රශ්නයන් හරියට ප්‍රශ්න කියන්නේ මොකක්ද? ප්‍රශ්න කියන්නේ පුතේ පෙරණියේ බේරියම් 2+ සාන්ද්‍රණය ගණනය කරන්න. දැන් පෙරණියේ බේරියම් 2+ සාන්ද්‍රණය ගණනය කරන්න කිව්වම මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි බේරියම් ෆොස්ෆේට් අදාළව වෙනම බේරියම් 2+ සාන්ද්‍රණයක් හෝ බේරියම් සල්ෆේට් අදාළව වෙනම බේරියම් 2+ ද්‍රාවණයක් මේ සාන්ද්‍රණයක් බලපැවැත්වෙන්නේ නැහැ. හරි. එක බේරියම් 2+ ඉන්නේ. එතකොට එකම බේරියම් 2+ ඉන්නේ. ඒතර මේ දෙන්නටම බලපාන එකම බේරියම් 2+. මේක ඉතාම වැදගත් තේරුම් ගන්න. හරි. එතකොට අපිට පුළුවන් ඕනනම් එහෙමනම් ඉතින් මේ කැමති KSP කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනනේ. නේ? ඔයාලට අවශ්‍ය නම් මෙහෙම. දැන් අපි දන්නවා KSP දීලා තියෙනවනේ බේරියම් සල්ෆේට්. KSP දීලා තියෙනවා බේරියම් සල්ෆේට් එක කොච්චරද? බේරියම් සල්ෆේට් එක KSP දීලා තියෙනවා 1.1 10^10. එතකොට මවුල 3 dm/6. හරි. අතරම මවුල වර්ග dm/6 වෙන්න ඕන. එතකොට දැන් බේරියම් සල්ෆේට් එකේ KSP ප්‍රකාශනය ලිව්වොත් මෙයා ජල වශයෙන් මද වශයෙන් ද්‍රාව්‍ය වෙනවා බේරියම් 2+1 SO4 8+ පුතේන්. හරි. එතකොට මේකේ KSP කියන්නේ බේරියම් 2+ සාන්ද්‍රණයේ පළවෙනි බලය SO4 සාන්ද්‍රණයේ පළවෙනි බලය. එතකොට දැන් මෙතනදී KSP දීලා තියෙන නිසා ඒක මෙතෙන්ට ආදේශ කරලා සංතෘප්ත ද්‍රාවණයේ සල්ෆේට් සාන්ද්‍රණය දීලා තියෙනවා. මේ සංතෘප්ත වෙච්ච ද්‍රාවණයේ සල්ෆේට් සාන්ද්‍රණය දීලා තියෙනවා 1.1 10^7. එහෙමනම් අපිට බේරියම් 2+ හොයන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි? සංතෘප්ත වෙච්ච ද්‍රාවණයේ අවක්ෂේප වුණාට පස්සේ ද්‍රාවණයට ආපු සල්ෆේට් සාන්ද්‍රණය දීලා නැති. ඒතකොට ඒ සාන්ද්‍රණය මෙතෙන්ට දැම්මම KSP යගේ දීලා තියෙන නිසා ඒක බෙදුවම බේරියම් 2+ සාන්ද්‍රණය ලැබෙනවා. එතකොට දැන් ඔයා බේරියම් ෆොස්ෆේට් දැම්මත් ඔබ ගන්න පුළුවන්.
වර්තෙන්ද මම කියන්නේ. ඔයාලට ඕන නම් බේරියම් ෆොස්ෆේට් දාලා ගන්නත් පුළුවන්. මොකද දැන් බේරියම් ෆොස්ෆේට් දාලා ගත්තත් බේරියම් 2+ මේකෙන් ලැබෙන පිළිතුරම ලැබෙන්න ඕන. නැත්නම් වැරදි. අවක්ෂේප දෙකටම බලපාන එකම බේරියම් 2+ සාන්ද්‍රණය. මම කියන්නේ මෙන්න මෙහෙම. දැන් barium phosphate කොහොමද ඉන්නේ? Ba3PO42 හරි. එතකොට මේක barium 2+ PO43- ඒවා දෙකක්. මෙතන barium 2+ ඒවා තුනක්. එතකොට මෙතනට KSP ප්‍රකාශනය දැම්මොත් barium 2+ සාන්ද්‍රණයේ ඝනය හරි PO43- ගේ වර්ගය. එතකොට මෙතන KSP දීලා තියෙනවා. කීයද? 3.4 10 23 කියලා දීලා තියෙනවා. ඒක මෙතනට ආදේශ කරලා ෆොස්ෆේට සාන්ද්‍රණය දන්නවනම් බේරියම් 2+ සාන්ද්‍රණය ගණනය කරන්න පුළුවන්. සංතෘප්ත අවස්ථාවේදී ෆොස්ෆේට සාන්ද්‍රණය දන්නවනම් මෙතනත් බේරියම් 2+ සාන්ද්‍රණය ගණනය කරගන්න පුළුවන්. එතන ඉන්න ඕන බේරියම් 2+ සාන්ද්‍රණය මෙතන ඉන්න ඕන එකම තමයි. ඒක වාට තේරෙනවද? මොකද අවක්ෂේප දෙකම තවදුරටත් අවක්ෂේප නොවන තෙක් අවක්ෂේප වෙලා. ඒ කියන්නේ අවක්ෂේප වෙලා ඉවරයි. ඒ කියන්නේ අවක්ෂේප දෙකෙන්ම ද්‍රාවණය දැන් සංතෘප්ත වෙලා තියෙන එක තේරුම් ගන්න. තර ද්‍රාවණයේ තියෙන්න පුළුවන් උපරිම බේරියම් 2+ සාන්ද්‍රණය. දැන් තියෙනවා. ඒක මේ අවක්ෂේප දෙකටම පොදුයි. වෙන වෙනම බේරියම් 2+ දෙන්නෙක් නැහැ. හරි. මෙතන ෆොස්ෆේට් සාන්ද්‍රණය දන්නවනම් එයා දැම්ම මෙතනට KSP මෙතනට දැම්ම බේරියම් 2+ හොයන්න පුළුවන්. ඒක මේකෙන් ලැබෙන පිළිතුරම තමයි. හැබැයි දැන් මේ ගැටලුවේ දීලා තියෙන්නේ ද්‍රාවණයේ තියෙන සංතෘප්ත සල්ෆේට සාන්ද්‍රණය. ෆොස්ෆේට සාන්ද්‍රණය නෙමෙයි දීලා තියෙන්නේ. එහෙමනම් අපිට බේරියම් 2+ සාන්ද්‍රණය හොයන්න වෙන්නේ මේක පාවිච්චි කරලා නෙමෙයි. මේක පාවිච්චි කරලා. හැබැයි ඔයා දැනගන්න එක මේකිනුත් හොයන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් වැරදි ගන්න. ෆොස්ෆේට සාන්ද්‍රණය හැබැයි දීලා නැති නිසා අපි මේ වෙලාවේ මේක පාවිච්චි කරන්න ඕනේ නැහැ. හරි? රයිට්. ඒක තේරුම් ගන්න. ඒක චුට්ටක් ලියාගත්තත් හොඳයි. මෙහෙම ලියා ගන්න පොඩ්ඩක්. මෙහෙම ලියා ගන්න තව ලකුණක් දාන්න. තවදුරටත් අවක්ෂේප සිදු නොවන තෙක් තවදුරටත් අවක්ෂේප සිදු නොවන තෙක් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කර ඇති බැවින් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කර ඇති බැවින් බේරියම් ෆොස්ෆේට් සහ බේරියම් සල්ෆේට් අවක්ෂේප දෙකම බේරියම් ෆොස්ෆේට් සහ බේරියම් සල්ෆේට් යන අවක්ෂේප දෙකම අවක්ෂේප වී අවසන් වී ඇත. අවක්ෂේප වී අවසන් වී ඇත. අවක්ෂේප වී අවසන් වී ඇත. එනම් ද්‍රාවණය බේරියම් සල්ෆේට් මෙන්ම බේරියම් ෆොස්ෆේට් මගින්ද සංතෘප්ත වී ඇත. එනම් ද්‍රාවණය බේරියම් සල්ෆේට් මගින් මෙන්ම බේරියම් ෆොස්ෆේට් මගින්ද සංතෘප්ත වී ඇත. බේරියම් සල්ෆේට් මගින් මෙන්ම බේරියම් ෆොස්ෆේට් මගින්ද සංතෘප්ත වී ඇත. එම නිසා බේරියම් සල්ෆේට් හි KSP අගය භාවිතයෙන්ද එම නිසා බේරියම් සල්ෆේට් හි KSP අගය භාවිතයෙන්ද බේරියම් ෆොස්ෆේට් හි KSP අගය භාවිතයෙන්ද යන ආකාර දෙකෙන්ම පෙරණය පවතින බේරියම් 2+ ගණනය කළ හැකි විය යුතුය. පෙරණයේදී බේරියම් 2+ ගණනය කළ හැකි විය යුතුය. නමුත් මෙහි සංතෘප්ත සල්ෆේට සාන්ද්‍රණය පමණක් ලබා දී ඇති නිසා බේරියම් සල්ෆේට් භාවිතයෙන් බේරියම් 2+ ගණනය කරමු. හරි? බේරියම් සල්ෆේට් භාවිතයෙන් බේරියම් 2+ ගණනය කරමු. හරි? රයිට්. දැන් මට තේරුණානේ වාට කියුවේ මේක හොඳට තේරුම් ගන්න.
බේරියම් සල්ෆේට් වල KSP ළමයි දීලා තිබුණා 1.1 10 10. මෙතන එන්න ඕනේ මවුල වර්ග DM ඍණ 6 නේ. right? මෙතන 3 තියෙන්නේ ටියුට් එකෙන් හදාගන්න. බේරියම් 2+ සාන්ද්‍රණය දන්නේ නේ. සංතෘප්ත අවස්ථාවට නෙමෙයි KSP දාන්න පුළුවන්. ඒතර සල්ෆේට් සාන්ද්‍රණය දන්නවා සංතෘප්ත අවස්ථාව පෙරණිය තියෙන්නේ. 1.1 10 ඍණ 7 මවුල ඝන ඩෙසිමීටර්. එකෙන් අපිට ගන්න පුළුවන් බේරියම් 2+ සාන්ද්‍රණය නේ. ඒතර බේරියම් 2+ සාන්ද්‍රණය කියන්නේ ඒතර 1.1 කැපෙනවා. 10 ඍණ 10 10 ඍණ 7ෙන් බෙදනවා කියන්නේ 10 7 උඩට යනවා. එතකොට 10 ඍණ 3යි. තොර ළමයි එක වැඩි කිරීම 10 ඍණ 3ක් වෙන්න ඕනේ. මවුල ඝන ඩෙසිමීටර් වලින් ද්‍රාවණයේ තියෙන බේරියම් 2+ සාන්ද්‍රණය. හරි right. හරි. ඊළඟට එකෙන් පස්සේ දැන් ඊළඟට මොකක්ද අහන්නේ? දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය මොකක්ද කියන්නේ? ඔන්න බේරියම් 2+ සාන්ද්‍රණය හෙව්වා. එනයින් අවක්ෂේපයේ ඇති බේරියම් 2+ මවුල ප්‍රමාණය ගණනය කරන්න. right? හරි. දැන් උගරාග. දැන් ඔන්න ඉන්ද්‍ර ගාන සිහිබුද්ධියෙන් කියවන්න. දැන් හිතන්න මෙහෙම. දැන් පොතේ මෙතන තියෙන පෙරණේ තියෙන බේරියම් 2+ සාන්ද්‍රණය. දැන් ඔන්න පෙරණේ තියෙන බේරියම් 2+ සාන්ද්‍රණය දන්නවා. එතකොට දැන් අවක්ෂේපෙත් බේරියම් තියෙනවා. අවක්ෂේපය කිව්වම ඇත්තටම බේරියම් ගිහිල්ලා තියෙන අවක්ෂේප දෙකටමනේ. බේරියම් සල්ෆේට් වලත් බේරියම් ටිකක් තියෙනවා. බේරියම් ෆොස්ෆේට් වලත් තියෙනවා. ඒ කියන්නේ මේ අවක්ෂේප ස්කන්ධයේ මේ බේරියම් සල්ෆේට් ඇතුළේ බේරියම් ටිකක් තියෙනවා. බේරියම් ෆොස්ෆේට් ඇතුළේ බේරියම් ටිකක් තියෙනවා. හරි. ඊට අමතරව ඔයා දාපු මුළු බේරියම් ටිකක් දන්නවා. මෙන්න ඔයා දාපු මුළු බේරියම් ටික. දැන් පෙරණේ තියෙන ටිකක් දන්නවා. එහෙනම් අවක්ෂේපයේ තියෙන ටික හොයාගන්න පුළුවන්. මොකද කරන්න ඕන? ඔයා සම්පූර්ණයෙන්ම ඇඩ් කරපු බේරියම් 2+ ප්‍රමාණය මෙතනින් හොයාගන්න. නේ? ඊටසේ පෙරණේ තියෙන බේරියම් 2+ ප්‍රමාණය මේ තියෙන සාන්ද්‍රණය මවුල ගන්නට ගන්න ඕනේ. මවුල ගන්න හෙව්වහම පෙරණේ තියෙන බේරියම් 2+ මවුල ප්‍රමාණය මෙතනින් ගන්න පුළුවන්. හරි. එකතු කරපු බේරියම් 2+ ප්‍රමාණය මෙතනින් ගන්න පුළුවන්. තර එකතු කරපු බේරියම් 2+ ප්‍රමාණය දන්නවා. පෙරණේ තියෙන බේරියම් 2+ ප්‍රමාණය දන්නවා. ඒ දෙක අඩු කරගත්තා නම් අවක්ෂේපයේ තියෙන බේරියම් 2+ ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. හරි අපි බලමු. දැන් මට කියන්න. දැන් අපි ගමු මෙහෙම. එකතු කළ බේරියම් අපි ගමු බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. එකතු කළ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල. කියන්නේ 18 5 වැඩි කිරීම 10 ඍණ 3 නේ 18 5 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 200යි මවුල. හරි. එතකොට ඕනනම් 200ට 1යි 18 5යි කියලා ගන්න. හරි. එතකොට 5ට 5 කැපුණාම 1 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එතකොට එකතු කරලා තියෙන සම්පූර්ණයෙන් 1 වැඩි කිරීම 10 ඍණ 3යි. හරි. දැන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කියන්නේ බේරියම් 2+ මවුලම තමයි. ඇයි ඒ? ඒ පොතේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක බේරියම් 2+ මවුල තියෙන්නේ එකයි. OH- මවුල නම් දෙකක් තියෙනවා. අපිට ඕනේ ඇත්තටම එකතු කරලා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි ඕනේ. අපිට ඕනේ ඇත්තටම එකතු කරලා බේරියම් 2+. හැබැයි ප්‍රශ්නයක් නෑ. මොකද බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණයම තමයි බේරියම් 2+ මවුල ප්‍රමාණය. ඒතර ගැටලුවක් නෑ. එතකොට දැන් දෙවෙනියට අපි හොයමු පෙරණේ ඇති බේරියම් 2+ මවුල. දැන් පෙරණේ තියෙන බේරියම් 2+ සාන්ද්‍රණය හෙව්වා. මේ තියෙන 1 වැඩි කිරීම 10 ඍණ 3. එතකොට 1 වැඩි කිරීම 10 ඍණ 3 තියෙන 1000. පෙරණේ කියන්නේ මොකක්ද? පෙරණේ ගත්තේ කොහොමද? මේසින් 100ක් අරගෙන මේකෙන් 200ක් දාලා. ඒ කියන්නේ සම්පූර්ණ පෙරණේ ෆිල්ටර් රේට් එක 300යි. අවක්ෂේපී හිට් නම් මේ සොලිඩ් එකට වොලියුම් එකක් යනවා කියලා අපි සලකන්නේ නැහැ. KSP ගැටලුව. ඒතර අවක්ෂේපයේ පෙරණිය මේ අවක්ෂේපයේ පොඩිනේ රැඳෙනවා. ඒතර පෙරණිය අපි හිතමු 300 කියුබික් සෙන්ටිමීටර්ස්ම ආවා කියලා. එතකොට එහෙම වුණොත් 18 300. හරි. ඒතර මෙතන එනවා 3යි 10 ගියාම 3 වැඩි කිරීම 10 ඍණ 4. හරිනේ. තර 3 වැඩි කිරීම 10 ඍණ 4. 3 වරක් එක 3යි 10 උඩට ගියාම 10 ඍණ 1යි. තර 10 ඍණ 4යි. ඔන්න පෙරණේ තියෙන බේරියම් 2+ මවුල ප්‍රමාණය හෙව්වා. හරි.
දැන් එහෙමනම් එකතු කරපු බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න දාන්න. ඒක තමයි 18 මෙච්චරයි 5 ධාරණ 3 200ට. දැන් පෙරණේ තියෙන බේරියම් 2+ මවුල ප්‍රමාණය දන්නවා. මොකද සාන්ද්‍රණය දන්නවා. ඒතර මවුල ප්‍රමාණය හෙව්වා. දැන් මේ දෙක අඩු කරගත්තොත් අපිට පුළුවන් අවක්ෂේපයේ තියෙන මවුල ගණන ගන්න. එම නිසා අවක්ෂේපයේ ඇති බේරියම් 2+ මවුල ප්‍රමාණය වෙන්න ඕනේ 3 වැඩි කිරීම 10 4. හරි. ඒ කියන්නේ 0.3 10 3නේ. 3 වැඩි 10 4 කියන්නේ 0.3 10 3. ඒතර එකෙන් 0.3ක් ගියා 0.7යි. ඒතර 0.7යි 10 3යි මවුල. හරිනේ. එහෙනම් අවක්ෂේපයේ තියෙන්න ඕන බේරියම් 2+ ප්‍රමාණය 0.7 වැඩි කිරීම 10 3ක් වෙන්න ඕන. හරිනේ. එනයින් අවක්ෂේපයේ බේරියම් 2+ මවුල ප්‍රමාණය ගණනය කරනකොට ගණනය කරා right. ලියා ගන්න ඩොක්යුමන්ට් එක. ඉක්මනට ලියා ගන්න. හරි right. අන්න අවක්ෂේපයේ ඇති බේරියම් 2+ මවුල ප්‍රමාණය තොන්න අරගෙන තියෙන්නේ. හරි right. okay. හරිනේ right. අපි දැන් ඊළඟට යමු. මේකේ ඊළඟ කැටලොගට මොකද ඊළඟට අහන්නේ? right. ඊළඟට අහන්නේ පොතේ එනයින් අවක්ෂේපයේ ඇති බේරියම් සල්ෆේට් මවුල ප්‍රමාණයත් බේරියම් ෆොස්ෆේට් මවුල ප්‍රමාණයත් ගණනය කරන්න කියලා තමයි අපිට කියන්නේ. හරි. දැන් එතකොට දැන් තුන්වෙනි ප්‍රශ්නට අදාළව දැන් බේරියම් සල්ෆේට් සහ බේරියම් ෆොස්ෆේට් වල මවුල ප්‍රමාණය තමයි වෙන වෙනම ගණනය කරන්න කියලා තියෙන්නේ. තමයි ලියාගත්ත අවක්ෂේපය දැන් අපි හොයාගත්තනේ. 0.7 වැඩි කිරීම 10 3ක් බේරියම් 2+ තියෙනවා. ඒ කියන්නේ 7 වැඩි කිරීම 10 4ක් තියෙනවනේ මවුල වලින්නේ. හරි. එතකොට දැන් පොතේ 7 වැඩි කිරීම 10 4ක් මවුල තියෙනවා අවක්ෂේපේ. අපි දැන් මේ දෙන්නගේ අහන්නේ අවක්ෂේපයේ බේරියම් සල්ෆේටුයි බේරියම් ෆොස්ෆේටුයි මවුල ප්‍රමාණය තමයි අහන්නේ. අපි බේරියම් සල්ෆේට් මවුල ප්‍රමාණයට x කියලා දාගමු. බේරියම් ෆොස්ෆේට් මවුල ප්‍රමාණයට y කියලා දාගමු. මොකක් හරි කැමති අකුරු දෙකක් දාගන්න. හරි. දැන් අපි නිකමට බේරියම් සල්ෆේට් වල මවුල x කියලා ගත්තොත් බේරියම් 2+ මවුල ගන්න වෙන්නේ කීයද? මේක වැදගත්. බේරියම් සල්ෆේට් මවුල ප්‍රමාණය x කියලා ගත්තොත් පුතේ බේරියම් 2+ මවුල ප්‍රමාණයත් ඒකේ බේරියම් සල්ෆේට් මවුල එකක බේරියම් 2+ මවුලත් එකයි තියෙන්නේ. හරි. ඒ කියන්නේ එතකොට බේරියම් සල්ෆේට් මවුල එකයි නම් බේරියම් 2+ මවුලත් එකයි. ඒතර බේරියම් සල්ෆේට් මවුල x නම් බේරියම් 2+ මවුලත් x. බේරියම් ෆොස්ෆේට් මවුල ප්‍රමාණය y කියලා ගත්තොත් බේරියම් ෆොස්ෆේට් මවුල y නම් බේරියම් 2+ මවුල 3y වෙන්න ඕන නේ. බේරියම් 2+ මවුල 3y වෙන්න ඕන. ඒක පැහැදිලිද? ඒතර අපිට සමීකරණයක් හදාගන්න පුළුවන්. x ධන x කියන්නේ බේරියම් සල්ෆේට් වල තියෙන බේරියම් 2+ 3y. බේරියම් ෆොස්ෆේට් වල තියෙන බේරියම් 2+ එකතු කරාම අවක්ෂේපයේ නිමිති. ඒතර අවක්ෂේපයේ තියෙන බේරියම් 2+ මවුල ගන්න එනවා. 7 වැඩි කිරීම 10 4 වන පළවෙනි සමීකරණය. තව සමීකරණයක් හදාගන්න බලමු. අපි ඒකට අවක්ෂේපය පාවිච්චි කරමු. අවක්ෂේපය පාවිච්චි කරන්න පුළුවන් නේ අපිට. එතකොට බේරියම් සල්ෆේට් වල මවුල ප්‍රමාණය අපි ගන්න x කියලා. හරි. මේ x කියලා නේද? මෙයා අපි ගමු y කියලා. බේරියම් ෆොස්ෆේට් y කියලා ගත්තා. එතකොට බේරියම් සල්ෆේට් මෙතන දින ස්කන්ධයක් දීලා දෙන්නේ. එතකොට ස්කන්ධයක් දීලා ස්කන්ධයට සමාන කරන්න නම් මවුල ගන්න නම් මේ තියෙන මවුලක ස්කන්ධයෙන් වැඩි කරන්න. එතකොට ස්කන්ධ පදයක් බවට හැරෙනවානේ. එතකොට බේරියම් වල 137 දීලා තියෙනවා. බේරියම් වල දීලා තියෙනවා 137යි නේ. එතකොට 137යි සල්ෆර් 32යි 16 වරක් 4න් 64යි. එතකොට 7යි 2 9යි 4යි 13යි. 6 3 9 3 12යි 13යි 233ක් එනවා. මෙයා බලන්න 137 ව 3ක්. 3 වරක් 7 21යි 3 වරක් 3 9 2 11යි. එතකොට 411ක් එනවා. හරි. ෆොස්ෆරස් කීයද දීලා තියෙන්නේ? ෆොස්ෆරස් 31ක් දීලා තියෙනවා. ආයි 16 වරක් 4න් 64ක් එනවා. එතකොට 4යි 5යි 6යි. හරිනේ. හරි 4යි 5යි 6යි. 6 3 9යි 9යි 1යි 10යි. එතකොට 506යි. 506ක් නේ. මෙතන අපි ලියලා තියෙනවා වැරදිනේ.
ෆොස්ෆේට් දෙකක් එන්න ඕනේ. sorry. ෆොස්ෆේට් දෙකක් එන්න බෑ. වැරදින් මෞලික ස්කන්ධය ගත්තා. එතකොට 130 මෙතන 137 තුනක් ගන්න ඕනි. මෙතන 137 තුනක් ගන්න ඕනි. එතකොට 9 2 11යි 3 1 3යි 411 එනවා. එතකොට ෆොස්ෆර් අපි ගමු ඇතුලේ ෆොස්ෆේට් කාණ්ඩය 64යි 31යි. එතන 4 1 5යි ඇතුලේ 9 95යි. 95 සරත් 2. 9 2 18යි 19 190යි. එතන 190ක් එකතු කරමු. 9 1 10යි. 4යි 5යි 601යි. මෞලික ස්කන්ධ ඔන්න හොයාගත්තා. එක්කෙනෙක් 233 අනිත් එක්කෙනා 601යි. හරි? හරි. දැන් එක හරිනේ. දැන් අපි එහෙනම් සමීකරණයක් ලියමු. බේරියම් සල්ෆේට් එතකොට එන්නේ ස්කන්ධය 233x. මවුල ගාන x කියලා ගත්තේ. මවුල ගාන x නම් x වැඩි කරන මවුලික ස්කන්ධය 233. බේරියම් ෆොස්ෆේට් එන්නේ පොතේ 601යි ආවෙනේ. 601 පාරයක් y. එතකොට එන්න ඕන ස්කන්ධය 0.143.5. සමීකරණ අංක 2. හරිනේ. දැන් ඉතින් සුළු කිරීමක් නෙති. x කියන්නේ 7 වැඩි කිරීම 10 වෙන 4 අඩු කිරීම 3y කියලා ගමු. මේක ආදේශ කරන අතෙන් ලේසි. එතකොට 233 x කියන්නේ 7 වැඩි කිරීම 10 වෙන 4 3y. මෙතන එනවා 601y. 0.143.5 නේ. ඊට පස්සේ අපි වැඩි කරමු 233 7ෙන්. තර 4ක් 3 21යි 4ක් 3 21යි 2යි 23යි 4ක් 2 14යි 2යි 16යි 1631යි 10 වෙන 4ෙන් වැඩි කරාම 0.1යි 6යි 3යි 1 අඩු කිරීම 233 ගරක් 3 3 ගරක් 3 9 3 ගරක් 3 9 3 ගරක් 2 6යි 699යි y ධන 601යි y 1යි 4යි 3යි 5 මේ 9 එකක් ගියාම 8යි නේ 9 බිඳුවක් කියන්නේ 9 6න් 6 බිඳුවයි 98ක් වෙනවා මේ 98 ඍණ 98යි y වෙන්න ඕනේ එතකොට අපි මේක ධන කරමු මේක ධන කරමු මේක එහා පැත්තට ගෙනිච්චයි කියලා හිතන්න. ඒතර මේකෙන් මේක අඩු කරන්න ඕනේ 0.1යි 6යි 3යි 1න් අඩු කරන්න 0.1යි 4යි 3යි 5ක් එතකොට 1න් 5ක් බෑ 11න් 5ක් අඩු කරන්න 7යි 2 3 12 3ක් ගියාම 9යි 5න් 4ක් 1යි බිඳුවයි බිඳුව. එතන බිඳුවශම එතන 6නේ. බිඳුවශම බිඳුව 1.9 6ක් කියන්නේ. බිඳුවශම බිඳුව 1.9 6. එතන මේක y කියන්නේ. මේක 98න් බෙදන්න ඕනනේ. 98 වරක් 2නේ පුතේ. එතකොට 98 වරක් 2 නිසා 98 වරක් 2 196නේ. හරිනේ. එතකොට 0.0.0.2 එතකොට එනවා 0.0.0.2ක් එනවා මවුල. හරි. ඔන්න y ව ගණනය කරා. එතකොට y එන්න ඕන පොතේ 2 වැඩි කිරීම 10 වෙන 4ක් නේ. එතකොට y එන්න ඕන 2 වැඩි කිරීම 10 වෙන 4ක්. හරිනේ. එතකොට දැන් අපි x ගණනය කරමු y හොයලා තියෙන නිසා. එතකොට y හරිනම් x මේකට දාලා හොයන්න පුළුවන්. එතකොට x වෙන්න ඕනේ 7 වැඩි කිරීම 10 වෙන 4 අඩු කිරීම 3 වාරයක් y 2 වැඩි කිරීම 10 වෙන 4 හරිනේ. එතකොට මෙතන ඉන්න 6 වැඩි කිරීම 10 වෙන 4. එතකොට එන්නේ x කියන්නේ 1 වැඩි කිරීම 10 වෙන 4යි මවුල. හරිනේ. ඔන්න x සහ y වා හෙව්වා. y කියන්නේ පොතේ බේරියම් ෆොස්ෆේට් වල මවුල ප්‍රමාණය. හරි. x කියන්නේ බේරියම් සල්ෆේට් වල මවුල ප්‍රමාණය. හරි. මොකද එන ප්‍රශ්නය අහන්න. එනයින් ආරම්භක සාන්ද්‍රණයේ ෆොස්ෆේට් සහ සල්ෆේට් තමයි අහන්නේ. හරි. දැන් ආරම්භක ද්‍රාවණය බේරියම් ෆොස්ෆේට් සහ සල්ෆේට් ෆොස්ෆේට් සල්ෆේට් සාන්ද්‍රණය තමයි අහන්නේ. මේක උඩ ලියා ගන්න මුලින්. හරියට මේක ලියා ගන්න. එකවල ලියා ගන්නකො. ඊළඟ යාලට යන්න. හරි. right. okay. දැන් අපි යමු මෙහෙම. දැන් අපි මේ උත්තර දෙක චුට්ටක් මතක තියාගත්තා නම් හරිය ඊළඟ කොටසට යමු. දැන් පොතේ ද්‍රාවණයේ සල්ෆේට සාන්ද්‍රණය සහ
right ද්‍රාවණයේ සල්ෆේට සාන්ද්‍රණය හොයනවා කියන්නේ මොකක්ද? දැන් අපි මුලින්ම චුට්ටක් මෙතන ලියාගෙන ඉමු. දැන් අපිට ආපු උත්තර බේරියම් සල්ෆේට් මවුල ගන්න නේ. මේක කියදාවේ බේරියම් සල්ෆේට් අපිට හෙවුවාම දෙක වැඩි කිරීම නෑ. බේරියම් සල්ෆේට් වාට එන්න ඕනේ එක වැඩි කිරීම නේ. එක වැඩි කිරීම 10 4. එක වැඩි කිරීම 10 4 නේ. barium phosphate වල මවුල ප්‍රමාණය ආවේ Ba3PO4 twice. barium phosphate ආවේ අතන දෙක වැඩි කිරීම 10 4යි. මේ එකක් මෙයා. හරි right. එතකොට ඔය දෙක ඔයා හොයාගෙන තියෙන්නේ. දැන් එතකොට හරි. දැන් ඔයා කල්පනා කරන්න ඕනේ අපිට අවශ්‍ය වෙන්නේ ආරම්භක ද්‍රාවණයේ තිබුණු සල්ෆේට වල මොකක්ද අහන්නේ? සාන්ද්‍රණය නේ. ආරම්භක ද්‍රාවණයේ තිබුණු සල්ෆේට වල සාන්ද්‍රණය. ආරම්භක ද්‍රාවණය කියන්නේ ඝන සෙන්ටිමීටර 100. එතකොට ආරම්භක ද්‍රාවණයේ සල්ෆේට සාන්ද්‍රණය කියන්නේ මොකක්ද? ආරම්භක ද්‍රාවණයේ තිබිච්ච සල්ෆේට අපි මවුල ගන්න ගමු. ආරම්භක සල්ෆේට මවුල. දැන් කොහෙද තියෙන්නේ? ආරම්භයේ දාපු සල්ෆේට ටික. නැත්නම් මේ ද්‍රාවණයේ තියෙන සල්ෆේට් එක දැන් කොහෙද තියෙන්නේ? මේ 100 තියෙන්න ඕනේ සල්ෆේට් ටික. මෙන්න මේක. දැන් පොතේ ටිකක් අවක්ෂේපේ තියෙන්න ඕනේ. අවක්ෂේපේ සල්ෆේට කියනවා. අවක්ෂේප වෙන. ඒතර අවක්ෂේපය ඇතුලේ සල්ෆේට යම් මවුල ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව ද්‍රාවණයේත් යම් මවුල ප්‍රමාණයක් තියෙනවා. මේක සාන්ද්‍රණයේ දීලා තියෙනවා. මේක මවුල වලට හරවන්න ඕන. හරි. එතකොට ආරම්භක සල්ෆේට මවුල එන්නේ දැන් සල්ෆේට මවුල කොහෙද තියෙන්නේ කියන කාරණාව මත. ඒතර දැන් සල්ෆේට මවුල තියෙන්නේ අවක්ෂේපේ. අවක්ෂේපයේ ඇති සල්ෆේට මවුල වලට එකතු කරන්න ඕනේ. හරිනම් ද්‍රාවණී නැත්නම් අපි මේක ඇත්තටම ද්‍රාවණී කියනකට වඩා නිවැරදි පෙරණේ. නේ? අවක්ෂේපයේ පෙරණේ ඉදී. පෙරණේ කියලා ලියමු. පෙරණේ සල්ෆේට මවුල්. අවක්ෂේපයේ තියෙන සල්ෆේට මවුල ගන්න පුළුවන්. මොකද අවක්ෂේපයේ තියෙන බේරියම් සල්ෆේට් මවුල ප්‍රමාණය දන්නවා 1/10 හරි. ඒතර 1/10 අවක්ෂේපයේ තියෙන. එතකොට එහෙමනම් අවක්ෂේපයේ තියෙන මවුල ප්‍රමාණය 1/10 හරි. මේකට එකතු කරන්න ඕනේ පෙරණේ තියෙන සල්ෆේට මවුල ගන්න. පෙරණේ සල්ෆේට සාන්ද්‍රණය තමයි දීලා තියෙන්නේ. ඒතර සාන්ද්‍රණයෙන් මවුල ගන්න හොයන්න ඕන. හැබැයි දැන් ළමයට බලවහම පේනවා සාන්ද්‍රණය ගොඩක් උඩයිනේ. කැල්සියම් එකේ 10/7යි. මෙයාගේ තියෙන 10/4. ඇතරම මේක බැලුවේ නැතත් කමක් නැහැ. මොකද මේ දෙක එකතු කරා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හරි. එකතු නොකර ඉන්න තරමට හොඳ. නමුත් දැන් ඔයාලට තේරෙන්නේ නැත්නම් මේක හදමු. දැන් සල්ෆේට සාන්ද්‍රණය නෙමෙයි තියෙන්නේ. හරි. දැන් සල්ෆේට මවුල ගන්න මොකද කරන්නේ? එතකොට 18 1.1/10 පෙරණේ 300ක් වෙනවා නේ. එතකොට මෙතන අපි බෙදුවොත් එතකොට 3 වරක් 1.1 කියන්නේ 3.3යි. එතකොට මේකෙන් ලැබෙන්නේ 3.3 10/7ක් නේද? 10/7 නෙමෙයි 10 උඩට ගෙන 10 10/8 වෙනවා. 10 මෙතන 10/4 මෙතන 10/8 තියෙන්නේ. එතකොට 3.3 10/8 කියන එක සුළු කරන එක තේරුමක් නැහැ. මේක සුළු කරන එක තේරුමක් නැහැ. මොකද මේක ඊටාම කුඩයි. හරිද? ඒ නිසා මෙයාව අපි ඊටා කුඩයි කියන උපකල්පනය මත අතාරිමු. මේක ඊටා කුඩයි. ඊටා කුඩයි නම් අතෑරියම සල්ෆේට මවුල ගානින්නේ වැඩි වීම 10/4. එතකොට දැන් ආරම්භක සල්ෆේට ද්‍රාවණයේ සාන්ද්‍රණය නම් අහන්නේ. ඒතර සල්ෆේට වල මුළු සාන්ද්‍රණය කියන්නේ එක වැඩි කිරීම 10/4යි. සාන්ද්‍රණය ගන්න මොකද කරන්නේ? සාන්ද්‍රණය ගන්න ආරම්භක ද්‍රාවණ පරිමාවෙන් බෙදලා 1000ක බලන්න. ඒතර ආරම්භක ද්‍රාවණ පරිමාව 100යි. සාන්ද්‍රණය බලන්න 10කින් වැඩි කරන්න. හරි. එතකොට එතන 10ක් ඉතුරු වෙනවා. එක වැඩි කිරීම 10/3යි. මවුල ගන්න ඩෙසිමීටර වෙන්න ඕන සල්ෆේට සාන්ද්‍රණය ආරම්භක ද්‍රාවණයේදී. හරි? right. ඊළඟට මේ විදිහටම අපිට පුළුවන් බේරියම් ෆොස්ෆේට් වලත් ගන්න. හරි? මේක ලියා ගන්න. ඊට පස්සේ තනියෙන් හදන්න පුළුවන්.
ආරම්භක ෆොස්ෆේට මවුල. හරි මේක මොනින් ලියා ගන්න ඊපස්සේ මම ගන්නම් මේක සල්ෆේට මවුල නෙමෙයි දැන් අපි ගමු ෆොස්ෆේට් රයිට්. එතකොට මෙතන ෆොස්ෆේට් මවුල ඊට පස්සේ පෙරණියේ තියෙන ෆොස්ෆේට මවුල. ඔකට කතන්දරේ. හරි මේ බලන්න. දැන් ෆොස්ෆේට මවුල ප්‍රමාණය ගණනය කරන්න ගියොත් මෙන්න මෙහෙමයි හදන්න වෙන්නේ. දැන් පුතේ ආරම්භක ද්‍රාවණයේ තියෙන ෆොස්ෆේට මවුල ප්‍රමාණය එන්නේ අවක්ෂේපයේ තියෙන ෆොස්ෆේට මවුල ප්‍රමාණය එකතු කිරීම පෙරණියේ තියෙන ෆොස්ෆේට මවුල ප්‍රමාණය මේ ගන්න වෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අවක්ෂේපයේ ෆොස්ෆේට ප්‍රමාණය අපි ගන්නවා. දෙක වැඩි කිරීම 10 වෙන 4යි මේක පොඩක් පටලව ගන්න එපා. මේ තියෙන පොතේ බේරියම් ෆොස්ෆේට් වල මවුල ප්‍රමාණය මිසක් ෆොස්ෆේට මවුල ප්‍රමාණය නෙමෙයි. දැන් මේක අපි කඩාගත්තොත් ඔයාලට පේනවා බේරියම් ෆොස්ෆේට් අයන වලට කැඩෙන්නේ බේරියම් 2+ 3කුයි PO43- දෙකකටයි තමයි කැඩෙන්න ඕනේ. බේරියම් ෆොස්ෆේට් මවුල ප්‍රමාණය වගේ දෙගුණයක් ෆොස්ෆේට මවුල ප්‍රමාණය. එතකොට අපිට ආවේ බේරියම් ෆොස්ෆේට් මවුල ප්‍රමාණය දෙක වැඩි කිරීම 10 වුණාට අවක්ෂේපයේ තියෙන ෆොස්ෆේට මවුල ප්‍රමාණය වෙන්නේ ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ පොතේ 4 වැඩි කිරීම 10 හරි 4 වැඩි කිරීම 10 4ක් වෙන්නේ නේ 4 වැඩි කිරීම 10 4 වෙනවා පැහැදිලිව. එතකොට මේක දෙකකින් වැඩි වෙන්න ඕන. හරි. පෙරණේ වෙච්ච ෆොස්ෆේට මවුල. දැන් පෙරණේ වෙච්ච ෆොස්ෆේට මවුල කොහොමද හොයන්නේ? ඇත්තටම ඒකත් ගණනය කරන්න ඕනේ නැහැ. මොකද ෆොස්ෆේට පේනවා KSP යගේ ඉතාලම කුඩයි. 3.4 1023ක් තියෙනවා. ඒතර ඒකත් ගොඩක් කුඩයි. නමුත් හොයනවා නම් හොයන්න ඕන කොහොමද? පෙරණේ ෆොස්ෆේට මවුල කියන්නේ පුතේ දැන් ද්‍රාවණයේ සන්තෘප්තයි. ඒතර සන්තෘප්ත ද්‍රාවණයේ ෆොස්ෆේට මවුල දාන්න වෙන්නේ KSP යගේ. නේ? ඒක හොයනවා නම් ඔයා කරන්න ඕනේ බේරියම් ෆොස්ෆේට් වල KSP ප්‍රකාශනය ලියන්න ඕනේ. බේරියම් 2+3යි ෆොස්ෆේට වලින් මවුල දෙකක් එනවා. එතකොට KSP ප්‍රකාශනයේ ඉන්නේ බේරියම් 2+ වල තුන්වෙනි බලය PO43- වල වර්ගය. හරිද? එතකොට KSP යෝගී අපි ආදේශ කරොත් 3.4 1023 හරි මෙතන දීලා තියෙනවා මවුල 5 DM ඍණ 15 හරි ඒක අපි බෙදන්න ඕනේ බේරියම් 2+ සාන්ද්‍රණයේ ගණේ. දැන් බේරියම් 2+ සාන්ද්‍රණය අපි දන්නවා මේ අපි කලින් හෙව්වා ද්‍රාවණයේ තියෙන බේරියම් 2+ සාන්ද්‍රණය මුලින්ම හෙව්වා පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි රෝම ඉලක්කමේදී හෙව්වා කීයයි කියලා දාලා. එක වැඩි කිරීම 10 3යි කියලා ආවේනේ. මුලදීම හෙව්වනේ මේ බේරියම් සල්ෆේට් KSP දාලා හෙව්වා නේද බේරියම් 2+ සාන්ද්‍රණය. ඒකනේ දැන් පෙරණේදී ඒක තමයි මෙතෙන්ට දාන්න ඕන. ඒතර මෙතන ඉන්නේ එක වැඩි කිරීම 10 තුන්වෙනි බලය. එතකොට ෆොස්ෆේට සාන්ද්‍රණය කියන්නේ ඒකේ වර්ගමූලය. මෙන්න මේ ප්‍රකාශනීය වර්ගමූලය එනවා. එතකොට එක වැඩි කිරීම 10 කියන්නේ මෙතන 10 එනවා පොතේ right? 3.4 වර්ගමූලය තමයි ගන්න ඕනේ. 3.4ට වර්ගමූලය ගන්න. 10 උඩට ඇවිත් 10 ධන 9ක් වෙනවා. එතකොට 10 14ක් වෙනවා නේ. හරි නේද? එතකොට 10 14ක් එනවා. 10 14 ආවට පස්සේ ඒින වර්ගවලය 10 7යි. හරි? 3.4 දැන් මෙතන 10 14ට වර්ගමූල ප්‍රකාශනය ගත්තාට පස්සේ 10 7ක් වෙන්න ඕනේ right? 14 වර්ගමූලයේ භාග ප්‍රකාශනය ගත්තම 10 7යි. ඒ කියන්නේ ෆොස්ෆේට වල මවුල ප්‍රමාණය දැන් ඉතාලම අඩුයි පොතේ 10 7ක්නේ. ඒතරවල 10 7ක් එකතු කිරීම අර්ථ විරහිතයි වර්ගමූල 3.4 වැඩි කිරීම 10 7 තියෙනවා. ඒතර 10 7 කියන්නේ කුඩා ප්‍රමාණයක්. ඒතර මේ කුඩා ප්‍රමාණයක් නිසා මේක අපිට මේකට එකතු කරන එක තේරුමක් නැහැ. එතකොට අපි ගන්න ඕනේ 4 වැඩි කිරීම 10 4යි මවුල ප්‍රමාණය ද්‍රාවණයේ තියෙන ෆොස්ෆේට මවුල ප්‍රමාණය විදියට. හරි? right. දැන් සාන්ද්‍රණය ගමු. සාන්ද්‍රණය ගන්න ආරම්භක ද්‍රාවණ පරිමාවෙන් බෙදන්න 4 වැඩි කිරීම ෆොස්ෆේට සාන්ද්‍රණය කියන්නේ
4 වැඩි කිරීම 10 න 4 මවුල බෙදන්න ඕනේ. ආරම්භක ද්‍රාවණ පරිමාව 100 වැඩි කරන්න ඕනේ 1000න්. එතකොට මෙතන 18 ප්‍රකාශනය ගත්තම 10 න් 1ක් වෙනවා. හරිනේ. 18 ප්‍රකාශනයේ 10 න් මෙතන 1ක් වෙනවානේ. 10 3ක් නේ කැපෙන්නේ. තව 10 දෙකක් උඩට යද්දි තව 10 න් 2ක් වෙනවා. එතකොට 4 වැඩි කිරීම 10 න් 3ක් වෙන්න ඕනේ. මවුල ගන්න ඩෙසිමීටර් වලින් ගත්තොත් සාන්ද්‍රණය. හරි රයිට්. කොහොම තමයි සල්ෆේට් සහ ෆොස්ෆේට් සාන්ද්‍රණ වෙන වෙනම ගණනය කරන්න. 4 වැඩි කිරීම 10 න් 3 මවුල ගන්න ඩෙසිමීටර් සහ කලින් අපිට ආවා සල්ෆේට් වල සාන්ද්‍රණය. රයිට්. හරි. ඒ හදුවේ අපි 19 වෙනි ප්‍රශ්නේ. හරි රයිට්. ඊළඟට යම් පොතේ අපි ඊළඟ කොටසට යන මාතෘකාව පොදු අයන ආචරණය. මාතෘකාව ලියන්න පොදු අයන ආචරණය. හරි. දැන් අපි කේස් B පටන් ගන්නකොටම කිව්වා ද්‍රාව්‍යතාවයට බලපාන ප්‍රධාන සාධකයක් තමයි පොදු අයන ආචරණය කියලා කියන්නේ. හරි. පොදු අයන ආචරණය කියලා කියන්නේ ද්‍රාව්‍යතාවයට බලපාන ප්‍රධානතම සාධකය. හැබැයි ඒක ද්‍රාව්‍යතා ගුණිතයට බලපාන සාධකයක් නෙමෙයි. ද්‍රාව්‍යතා ගුණිතයට පොදු වෙන ආචරණය බලපාන්නේ. ද්‍රාව්‍යතා ගුණිතය රඳා පවතින තනිකරම උෂ්ණත්වයේ මතනේ. හරි. උෂ්ණත්වයේ මත තමයි රඳා පවතින්නේ. ඊට අමතරව දිය කරන ද්‍රාවකයේ මත සහ ද්‍රාව්‍ය මත රඳා පවතිනවා. කොහොම හරි අපි ද්‍රාව්‍යතාවය දිය වෙන ප්‍රමාණය කියන එක ගණනය කරනකොට හරි ඔබ මතක තබා ගත යුතු කාරණාව තමයි ද්‍රාව්‍යතාවයේ තදබල ලෙස රඳා පවතිනවා පොදු වෙන ආචරණය මත. මොකද පොදු වෙන ආචරණය කියලා කියන්නේ? හරි අපි මුලින් සාකච්ඡා කරනකොට පැහැදිලි කරා පොදු වෙන ආචරණය කියලා කියන්නේ කිසියම් පොදු අයනයක් තියෙන මාධ්‍යයෙන් ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක් දිය කරාට පස්සේ ද්‍රාව්‍යතාවය අඩු වෙන ආකාරය පැහැදිලි කිරීම තමයි මේකදී අපි ඇත්තටම කරන්නේ. දැන් උදාහරණයක් ගමු. දැන් හිතන්න මේ තියෙන ජලය. මේ තියෙන ජලය මත. තොර ජලයේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල වතුර දිය වෙන ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඔයා හිතන්නකෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා කියලා මෙතන 0.1 සෝඩියම් 0.1 මවුල ගන්න ඩෙසිමීටර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක වාදී කරනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට ද්‍රාව්‍යතාවය සහ ජලයේ ද්‍රාව්‍යතාවය අපි සංසන්දනය කරොත් අපිට පැහැදිලිවම පේනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍ය කරපු නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය කරපු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවය සාමාන්‍ය ජලයේ දිය කරන ලද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ ද්‍රාව්‍යතාවයට වඩා අඩුයි. හරි. අපිට මේක ගණනය කිරීමකනුත් පෙන්වන්න පුළුවන්. මේ ගණනය කිරීමකනුත් මේක පෙන්වනකො මේක ඇත්තටම වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. right? දැන් මේකේ නම් තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අපි හිතමු අවක්ෂේප වුණාට පස්සේ කියලා. අපි හිතමු මේක අවක්ෂේප වෙලා තියෙන කියලා. ඒතර ද්‍රාවණය සංතෘප්තයිනේ. හරි? හිතමු මේකෙත් අවක්ෂේප වෙලා තියෙන කියලා. එතකොට සංතෘප්ත ද්‍රාවණයක්. right? එතකොට මේකේ සමතුලිතයේදී තමයි අපිට මේ ද්‍රාව්‍යතාවය කියන ප්‍රශ්නේ එන්නේ. හරි සමතුලිතතාවයේ තමයි ද්‍රාව්‍යතාවය කියන ප්‍රශ්නේ එන්නේ. මෙතන කැල්සියම් 2+ OH- දී වෙනවා. මෙතන සමතුලිතය කැල්සියම් 2+ OH- දී වෙනවා. ඒතර දී වෙන ප්‍රමාණ සංසන්දනය කරන්න පුළුවන්. ඒතර මෙතන ඇත්තටම වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි දිය කරාට පස්සේ ඒක පූර්ණ අයනීකරණයට ලක් වෙනවා. sodium plus aqueous වලට සහ OH minus aqueous වලට. තර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙලා තිබුණොත් එයාගේ ද්‍රාව්‍යතාවය ප්‍රත්‍යාවර්තයි. එතකොට එන්නේ පුතේ කැල්සියම් 2 plus aqueous 2OH minus aqueous කියන සමීකරණය. එතකොට දැන් OH minus සාන්ද්‍රණය මෙතන වැඩි වෙනකොට එයා මේකට බලපාන. එතකොට සමතුලිතයේ OH minus සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒතර ලේචඩලිය මූලධර්මය අනුව පල්ලෙහා තියෙන සමතුලිතයේ වමට නැඹුරු වෙනවා. හරිනේ.
පල්ලෙහා තියෙන සමතුලිතය අපිට නැඹුරුයි. එතකොට ඔයාලට තේරෙනවා අවක්ෂේපයේ දිරිගැන් වෙනවා. ඒ කියන්නේ දී වෙන ප්‍රමාණය අඩු වෙනවා. සමතුලිතය මෙහෙට නැඹුරු වුණා කියලා කියන්නේ අවක්ෂේප වීම දිරිගැන් වෙනවා. අවක්ෂේප වීම දිරිගැන් වෙනවා කියලා කියන්නේ දිය වෙන ප්‍රමාණය අඩු වෙනවා. right? තර පොදු වෙන ආචරණයෙන් වෙන්නේ අවක්ෂේප වීමේ ප්‍රමාණය වැඩි වෙන එක. අවක්ෂේප වීමේ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ එයාගේ ද්‍රාව්‍යතාවය අඩු කරලා දෙනවා. එයාගේ ද්‍රාව්‍යතාවය අඩු කරලා දෙනවා. තර හැම වෙලාවෙම පොදු වෙන ආචරණයෙන් ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. එහෙම නොවන තැන් තියෙනවා. ඒක ඉස්සරහට කතා කරනවා. කොහොමද 99%ක්ම පොදු අයනයක් තිබ්බම වෙන්නේ අදාළ අයනික සංයෝගයේ ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය අයනික සංයෝගයේ ද්‍රව්‍යතාවය අඩු වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. right? මෙන්න මේ රූප සරහන් දෙක අඳි. අදලා සමීකරණය ලියන්න. මේ රූප සරහන් දෙක අඳින්න. මෙතන තියෙන්නේ මෙතන සමතුලිතයේ ඉන්නේ සාමාන්‍ය විදියට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සොලිඩ් calcium 2 + aqueous OH- ඒවා දෙකක් විදියට තමයි. ඒතර මෙයාගේ සමතුලිතයට බලපාන්න කවුරුත් නැහැ. මෙතන තමයි බලපෑම තියෙන්නේ. හරි. එතකොට මෙයාගේ ද්‍රාව්‍යතාවයට වඩා මෙයාගේ ද්‍රාව්‍යතාවය අඩුයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක ගණනය කිරීමකින් අපිට ඔප්පු කරන්න පුළුවන්. මම ගණනය කිරීමකින් ඔප්පු කරන්නම්. රයිට්? මොකද මේක ලියන්නේ. මොකද මේ දෙක ඇඳ ගන්න. ඇඳගෙන මෙන්න මෙහෙම ලියන්නේ හැටි. යම් අයනික සංයෝගයක් ජලයේ දියවීමෙන් යම් අයනික සංයෝගයක් ජලයේ දියවීමෙන් ලැබෙන අයනයක් වෙනත් සංයෝගයකින්ද ලැබෙන්නේ නම් එම අයනය පොදු අයනයක් ලෙස ක්‍රියා කරයි. මෙන්න මේක තමයි පොදු අයනය. එම අයනය පොදු අයනයක් ලෙස ක්‍රියා කරයි. එවිට එම අයනයේ සාන්ද්‍රණය වැඩි වන බැවින් මෙතන OH- අයනයේ සාන්ද්‍රණය වැඩි වන බැවින් සාන්ද්‍රණය අඩු කර ගැනීමට අදාළ අයනික සංයෝගයේ අවක්ෂේප වීම දිරිගැන්වේ. හරි. අදාළ අයනික සංයෝගයේ අවක්ෂේප වීම දිරිගැන්වේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළහොත් OH- අයන සාන්ද්‍රණය ඉහළ යන බැවින් සමතුලිතය වමට නැඹුරු වී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වීම දිරිගැන්වේ. හරි. අපි මේක ගානකින් පෙන්නමු. එතකොට තමයි මේක හොඳට තේරෙන්නේ. right? ප්‍රථමයෙන් ලියන්න මේ ප්‍රශ්නය කියු කියලා දාන්න. නෑ අපි මාතෘකාවල් ලියමු මෙහෙම. පොදු වෙන ආචරණයේදී ද්‍රව්‍යතාවය අඩු වෙන බව. common and effect කියලා මේක කියනවා. common and effect. පොදු වෙන ආචරණයේදී ද්‍රව්‍යතාවය අඩු වන බව ගණනය කිරීමකින් පෙන්වීම. හරි. right? හරි. ප්‍රශ්නය ලියන්න කියු කියලා දාන්න මෙහෙම. එක්තරා උෂ්ණත්වයකදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හි KSP අපි ගමු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අපි ගමු 4 වැඩි කිරීම 10^12 මවුල 3 DM-9 වේ. හරි 4 වැඩි කිරීම 10^12 මවුල 3 DM-9 වේ. පොදු වෙන ආචරණයකින් තොරව
පොදු වෙන ආචරණයකින් තොරව සාමාන්‍ය තත්ත්ව යටතේදී ද්‍රාව්‍යතාවය සොයන. පොදු වෙන ආචරණයකින් තොරව සාමාන්‍ය තත්ත්ව යටතේදී ද්‍රාව්‍යතාවය සොයන. දැන් ඒක පොදු වෙන ආචරණය කියලා කියන්න ඕනේ නැහැ. කොහොමද ඉතින් පොදු වෙන යන්නේ? සාමාන්‍ය විදිහට ද්‍රාව්‍යතාවය හොයන්න තියෙන්නේ. එතකොට අපි මේකේ x කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතාවය x නම් කැල්සියම් 2+ ද්‍රාව්‍යතාවය x මෙයා 2x වෙන්න ඕනේ. තර පොතේ KSP ප්‍රකාශනය දැම්මොත් කැල්සියම් 2+ සාන්ද්‍රණය OH- ගේ වර්ගය වෙනවා. තර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP 4 වැඩි කිරීම 10 12 මවුල 3 DM-9 අපි කැල්සියම් 2+ ගේ x කියලා ගත්තොත් මෙතන ඉන්නේ 2x ගේ වර්ගය. එතකොට ඒ කියන්නේ 4x ඝනය. මේක 4ෙන් බෙදුවම 4ට 4 කැපෙනවනේ. 3 වැඩි කිරීම 10 12 ඒකේ ඝන මූලය ගන්න ඕනේ. 3න් 1යි කියන්නේ ඝන මූලය. එතන 12න් 3න් 1ක් කියන්නේ 4යි. එතකොට 1 වැඩි කිරීම 10 4 මවුල ඝන ඩෙසිමීටර්. අන්න පුතේ එතකොට පොදු අයනයක් නැති වෙලාවක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල වතුරේ දිය වෙන්නේ. අවක්ෂේපයකින් වතුරේ දිය වෙන. නැත්නම් ද්‍රාවණීය සංතෘප්ත අවස්ථාවකදී තියෙන්න පුළුවන්. පරිම කැල්සියම් 2+ සාන්ද්‍රණය මෙච්චරයි. 1 වැඩි කිරීම 10 4. හරි. පැට්ට ලියා ගන්න. ඊළඟ යන්නේ ඒකේ දෙවෙනි ගැටලුවට. ඒකම අපි අනිත් පැත්තට පෙන්නනවා මෙහෙම. Q2 කියලා දානතර මේකෙන් පෙන්වන්න පුළුවන් මෙයාගේ ද්‍රාව්‍යතාවය අඩු වෙනවා කියලා. හරි. නැත්නම් අරකට සිම්පල් A කියලා දාලා මේකට සිම්පල් B කියලා දාන්න මේ ප්‍රශ්නේ. මෙහෙම ලියන්න. 0.1 මවුල ඝන ඩෙසිමීටර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1 මවුල ඝන ඩෙසිමීටර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් තුළ 0.1 මවුල ඝන ඩෙසිමීටර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් තුළ එමෝෂ්ණත්වයේදීම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතාවය ගණනය කරන්න. එමෝෂ්ණත්වයේදීම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතාවය ගණනය කරන්න. හරි. එතකොට දැන් බලන්න. දැන් පොතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1 මවුල ඝන ඩෙසිමීටර් සාන්ද්‍රණය. එතකොට එහෙමනම් OH- සාන්ද්‍රණය 0.1. එතකොට ඒක මෙතෙන්ට දැනෙන්න ඕනේ නේ. මෙතෙන්ට දැනෙන්න ඉපේ. එතකොට මෙයාගේ ද්‍රාව්‍යතාවය දැන් x කියලා ගන්න බෑනේ. දැන් මෙයා වෙන තැනක ඉන්නේ. එතකොට ද්‍රාව්‍යතාවය වෙනස්. මෙයාගේ ද්‍රාව්‍යතාවය y කියලා ගමු. එහෙමනම් මෙයාගේ ද්‍රාව්‍යතාවය 2y. හැබැයි 2y වුණාට OH- මුළු සාන්ද්‍රණිය OH- මාධ්‍ය තියෙනවා. ඒ තියෙන OH- මෙයාට බලපාන සමතුලිතයට. සම්පූර්ණ OH- ටික තමයි මෙතන දාන්න ඕන. ඒතර මේක 2y ධන 0.1 වෙන්න ඕන. හරි? සමතුලිතයට දැනෙන්නේ දැන් මේ ද්‍රාවණ දැන් මෙහෙමනේ පොතේ. ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නකොට ද්‍රාවණයේ OH- යම් ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ තියෙන OH- සාන්ද්‍රණය NaOH විතරක් අදාළයි කියලා එකක් නැහැ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සංතෘප්ත වෙලා නම් තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සමතුලිතයටත් ඒ OH- බලපානවා. ඊට අමතරව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙනත් යම් OH- ප්‍රමාණයක් මාධ්‍යයට දෙනවා. ඒතර සමස්ත OH- සාන්ද්‍රණය තමයි මේ සමතුලිතයට බලපාන්නේ. ඒක 2y ධන 0.1. හරි? right. දැන් අපි ලියුවොත් මේකට KSP ප්‍රකාශනය. KSP එන පොතේ කැල්සියම් 2+ සාන්ද්‍රණය වාරයක් OH- සාන්ද්‍රණය වර්ගය. මේක දන්න ඕනේ නේද? ඒතර මෙතන KSP ප්‍රකාශනයට ලියන්නේ අපි කලින් ගාපුවා 4 වැඩි කිරීම 10 12මයි. මොකද උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. එම උෂ්ණත්වයේදීම කියලා දියුනේ ඒකයි හරි. ඒතර KSP යගේම තමයි. මවුල 3 DM-9 කැල්සියම් 2+ සාන්ද්‍රණය y OH- සාන්ද්‍රණය දැන් 2y ධන 0.1 වර්ගය. හරි? දැන් හොඳට හිතන්න මෙහෙම. දැන් පොතේ ඔයාලා දන්නවා x ට වඩා y ගොඩක් අඩුයි. x ට වඩා y අඩුයි නේ. x ට වඩා ගොඩක් y අඩුයි. දැන් අපි නිකමට දැන් x වලට ආපු උත්තරේ බලන්න. x වලට ආව 1 වැඩි කිරීම 10 4යි. x වලට ආපු උත්තරේ මම මේ කියන්නේ හරි. x වලට 1 වැඩි කිරීම 10 4ක් ආවනම් 2x කියන එක අපි නිකන් හොයලා බලමු. මම මෙතන පොඩි උපකල්පනයක් ගන්න ඕන නිසා මම මේ කියන්නේ. දැන් මේ 2y ධන 0.1 කියන එක පොතේ ඇත්තටම මේක ඇත්තටම 0.1ට සමානයි. ඒ කියන්නේ 2y ගන්න ඕනේ නැහැ කියලා මම මේ කියන්නේ. 2y ගන්න ඕනේ නැහැ.
2y ට දශම 1 එකතු කරනවා කියන එක කල යුතු දෙයක් නෙමෙයි. කල යුතු නැහැ කියලා කියන්නේ. ඒකට හේතුව 2y කියන පදේ ගොඩක් චූටි. මම එහෙම නිකන් කියන්නේ නැහැ. යම් තර්කයක් එක්ක කියන්නේ. දැන් ඔබ දන්නවා x ට වඩා y කුඩායිනේ. x ට වඩා y කුඩායි කියන එක දන්නවනේ ඔබ අනිවාර්යෙන්. ඇයි ඒ? මෙතන පොදු වෙන ආචරණයක් තියෙනවා. ඒතර ද්‍රාව්‍යතාවය අඩු වෙන්න ඕනේ y එකේ. x ට වඩා. ඒතර අනිවාර්යෙන් x ට වඩා y කුඩායි. අපි මොහොතකට හිතමුකෝ xy ට සමානයි කියලා. xy ට සමානයි අපි නිකමට හිතමු. නිකමට. එහෙම වෙන්නේ නැහැ. එහෙම හිතන්නකෝ. එහෙම හිතුවොත් ඔය නිකන් බලන්න. දැන් x වල වැලියු එක අපි හෙව්වනේ. 1 වැඩි කිරීම 10 වෙන 4 නේ. එහෙමනම් 2x වල වැලියු එක කීයද දෙන්නු? දෙවාරයක් 1 ඍණ 4 කියන්නේ 2 වැඩි කිරීම 10 වෙන 4. හරි. දැන් මෙතන උපකල්පනයට අනුව දශම 1 ධන 2යි x කියලා ගත්තොත් මම නිකන් ඔබට කියන්නේ. දශම 1 ධන 2යි x කියලා ගත්තොත්. මෙතන එහෙම දශම එකක් එන්නේ නැහැ. මම නිකන් කියන්නේ. හරි. ඒතර මේ දෙක ගත්තොත් දශම 1ට 2 වැඩි කිරීම 10 වෙන 4ක් එකතු කරනවා කියන්නේ මොකක්ද? 0.0.0.0.2 එකතු කරන්න ඕන 0.1ට. ඒතර උත්තරේ 0.1.0.2. ඒතර ඒක ආසන්න වශයෙන් සමානයි නැවත දශම 1ට. හරි? දැන් තේරෙනවද මේ කියන්නේ? ඒතර මම නිකමට මේ කියන්නේ 2x වැලියු එක දශම 1ට එකතු කරොත් අපිට මෙතනදිත් ගන්න පුළුවන් දශම 1මයි උත්තරේ කියලා නේ. දශම 1මයි උත්තරේ කියලා ගන්න පුළුවන්. මේක අතාරින්න පුළුවන්. මොකද මේ දෙක එකතු කරාම එන උත්තරේ සැලකුවම තායි එක දශම 1ම තමයි. මොකද අපිට 0.2 ගන්න ඕනේ. දැන් එතකොට x දාලා x අනිවාර්යයෙන් y ට වඩා වැඩි ඈ. x තියෙනකොට වුණත් අපිට ගන්න පුළුවන් දශම 1 ධන 2යි x කියන එක දශම 1යි කියන. x තියෙනකොට වුණත් දැන් තියෙන y කියන එක ගොඩක් අඩුයි x-ත් වඩා. x තියෙනකොටත් අපිට මේ 2x කියන පදේ චූටි නම් y තියෙනකොට මොකද x ට වඩා y කුඩා නිසා y ගොඩාක් චූටි. ඒත් එහෙමනම් දශම 1 ධන 2y කියන එක අපි සලකන්න ඕනේ නැහැ. 2y කියන එක ගත යුතු නැහැ. එහෙමනම් මම හිතනවා අපිට මම කියව එක තේරෙන්නේ නැති කියලා. මොකද මෙතන මම කරේ 2x දශම 1 එකතු කරලා පෙන්නනේ. මෙතනදී ඔයාලට 2y අතාරින්න පුළුවන්. එතකොට දැන් ඔයා තේරුම් ගන්න. දශම 1 වර්ගය තමයි. අපි ගන්න දශම 1 වර්ගය. මෙතන 4 වැඩි කිරීම 10 ඍණ 12. ඒතර මේ ඉන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 2යි. එතකොට 4 වැඩි කිරීම 10 ඍණ 10ක් වෙනවා. මවුල ගන්න ඩෙසිමීටර් වලින් y. හරි 4 වැඩි කිරීම 10 ඍණ 10ක් වෙනවා. ඒ කියන්නේ බලන්න පොදු අයනයක් නොමැති විටකදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නී ද්‍රාව්‍යතාවය 1 වැඩි කිරීම 10 ඍණ 4යි. පොදු අයනයක් තියෙන වෙලාවේදී ද්‍රාව්‍යතාවය 10 ඍණ 10යි. 10 ඍණ 4 10 ඍණ 10 කියන්නේ කෙලිම 1 මිලියන් නේ මිලියන වාරයක් පුංචි. ඒතර නිකන් චූටි ප්‍රමාණයකින් නෙමෙයි මිලියන වාරයකින් ද්‍රාව්‍යතාවය අඩු වෙලා තියෙනවා. මොන අයනයක් ඉන්නකොට පොදු අයනයක් ඉන්නකොට. හරි මෙන්න මේක හොඳට තේරුම් අරගන්න. හරි ලස්සන මේක ලියා ගන්න. පොදු වෙන ආචරණයේ සම්බන්ධ ගැටලු right. හරි. අපි ඊළඟ දවසේ කතා කරමු මේක ඊළඟ ඇප්ලිකේෂන් එක කොහොමද මේක ගණනය කිරීමකට සම්බන්ධ වෙන්නේ කියලා.